ආයිබෝන් කියලා ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා ICT ගුරුවරයා YouTube නාලිකාවට විශ්වය අතමුලක් කරගන්නට තොරතුරු හා සංවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් බව ඔබ මම දන්නා කාරණාවක්. පාසල්වල වාර විභාග ලකුණු විශ්ලේෂණය හදන එක පාසල්වල ප්‍රධාන කාර්යභාරය. ඉතින් මේ ලකුණු විශ්ලේෂණ හදන එක සමහර විට ඔබ අතින් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මම ඔබට කියලා දෙනවා මේක ඉතාමත් පහසුවෙන් Excel වලින් කොහොමද Excel sheet එකක් අපි use කරලා කොහොමද ඉතාමත් පහසුවෙන් මේ විශ්ලේෂණය අපි හදාගන්නේ. ඉතින් මේකෙදී අපට කරන්න පුළුවන් අපට අදාළ ලකුණ එන්ටර් කරන්න විතරයි අපිට තියෙන්නේ. ඊට පස්සේ අපට පුළුවන් ඒ ළමයාගේ මුළු ලකුණු, ඒ වගේම සාමාන්‍ය, ඒ වගේම යාගේ රෑන්ක් එක, එහෙම නැත්නම් ස්ථානය මේවා ඔටෝමැටිකලි හැදින්න හදන්න පුළුවන්. ඒ වගේම ළමයා ඒ විෂයන් වලට ලබාගෙන තියෙන ලකුණු පරාසයන් වලට කී දෙනෙක් ඉන්නවද මේවා ඔටෝමැටිකලි ෆිල් වෙන්න අපිට හදාගන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්ම. ඉතින් ඒ ගැන තමයි මම ඔබට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඒක ඔබට ගොඩක් වැදගත් ඒවා. චුට්ටක් විතර වීඩියෝ එක දිග වැඩි වේවි, කමක් නැහැ. බලලා හරියට ඔබගේ ඉස්කෝලේ මේ දේ කරගන්න. ඉතින් ඔබ මේ වගේ සීට් එකක් හදාගත්තම හැම පන්තියකටම යූස් කරන්න පුළුවන්. ඉතින් මම මේ සාම්පල් එකක් හදාගෙන තියෙන්නේ මේ වීඩියෝ එක කෙටි කරන්න ඕන නිසා මම මේක හදාගත්තා. ඉතින් දල වශයෙන් විෂයන් ටික තියෙනවා. ඉතින් මම ඇතුළත් කරා මුළු ලකුණු, සාමාන්‍ය, ස්ථානීය මේ වගේ ටිකත්, ඒ වගේම අපට ඒ විෂයන් වලට ලබාගත් පරාසයන් අනුව කොච්චර ප්‍රමාණයක් ළමයි ඉන්නවද කියන දේ ඔබට හදාගන්න පුළුවන්. ඉතින් මේ පොඩි ෆෝමැට් එකක් මම ගත්තේ. ඉතින් ඔබේ අවශ්‍යතාවය අනුව කමෙන්ට් කරොත් ඔබට මම තවත් දේවල් කියලා දෙන්නම් ඔබේ අවශ්‍යතාවය අනුව කිව්වොත්. ඒ වගේම තමයි ඔබට මගේ WhatsApp group එකට එකතු වෙලා මට මැසේජ් එකක් දාන්න අවශ්‍ය නම් මේ ෆෝමැට් එක ඔබට මට එවන්න පුළුවන්. ඉතින් මම ෆෝමැට් එක එවන්න නැතුව ඔබට මේ කරන විදිහ කියලා දෙන්නේ. ඉතින් ඔබට පුළුවන් අවශ්‍ය විදිහට එතකොට මේ ක්‍රමවේදය හඳුනාගත්තම අවශ්‍ය විදිහට ඔබේ පාසලේ අවශ්‍යතාවය මත මේ ෆෝමැට් එක ඔබට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් Excel පිළිබඳව ඒ තරම් දැනුමක් නොතිබුණත් ඔබට මම අද මේ කියලා දුන්නට පස්සේ පුළුවන් වේවි මේ ලකුණු විශ්ලේෂණය නිර්මාණය කරගන්න. ඉතින් මම පොඩි දේවල් ටිකක් මේ Excel වල කියලා දෙන්නම් මෙතනට යන්න කලින්. ඔබ දන්නා මේ Excel sheet එකක් අපි print out ගත්තම අපිට මේ ලයින්ස් එන්නේ නැහැ. මේ ඉරි වදින්නේ නැහැ. ඉතින් ඒ ඉරි වදින්න නම් අපි මේ ලයින්ස් හදා ගන්න ඕනි. ඉතින් මම කියලා දෙන්නම් ඔබට අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට සිලෙක්ට් කරොත් සිලෙක්ට් කරලා මෙන්න මෙතන මේ හෝම් කියන එකේ මෙන්න මෙතන තියෙනවා බෝඩර්. මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරාම මෙතනින් ඔබ මේ all borders කියන මෙන්න මේ ඔප්ෂන් එක ඔබ ක්ලික් කරන්න. එතකොට බලන්න මේ ලයින්ස් වදිනවා වගුවේ. එහෙම නැතුව ගත්තොත් අපි මේක ටයිප් කරාට print එක එනකොට මේ lines වදින්නේ නැහැ Excel sheet එක අපි මෙහෙම හැදුවේ නැත්නම්. ඉතින් ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම තව පුංචි දෙයක් මේ ඔබට පුළුවන් මෙන්න මේ අකුරු හරවා ගන්න පුළුවන් අපට. මෙන්න මෙතන තියෙනවා මේ බලන්න. මෙන්න මේ option එක පාවිච්චි කරලා මේ අදාළ දේ අපිට select කරලා තමයි අපි හැම එකක්ම කරන්නේ. මේ විදිහට ක්ලික් කරලා හරි සිලෙක්ට් කරලා හරි මෙහෙම අපිට පුළුවන් මෙන්න මෙතනින් හරවා ගන්න පුළුවන්. මම එකක් මේ වෙනස් කරලා පෙන්නන්නම්. මේ බලන්න මේ විදිහට අපිට කැමති දිශාවට හරවා ගන්න පුළුවන්. මම මේ හරවලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි මේ ලයින්ස් ඔබට පුළුවන් මෙන්න මෙතනින් එහාට මෙහාට ඇදලා අපට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්නත් පුළුවන්. මේ බලන්න මේ ඉඩ හදා ගන්න පුළුවන් මේ විදිහට. මේව හදලා තමයි මම මේ ලයින්ස් හදලා තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි බලන්න ඕනේ. ඊතල දෙකක් දෙපැත්තට එනවා. මෙතනින් ඇදලා මේ ලයින්ස් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැත්තට අපි හදනවා නම් ඒවා මෙන්න මෙතනින් මෙන්න මේ සයිඩ් එකේ තියෙන මෙන්න මේ හරින් අපට ඇදලා එහාට මෙහාට අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් Excel කියලා කියන්නේ ගොඩක් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. නමුත් ඔබට මම අද කියලා දෙන්නේ මේ ලකුණු විශ්ලේෂණය හදාගන්න මේ අවශ්‍ය කරන බේසික් ටිකක් පමණයි. ඉතින් මම ශිෂ්‍යයාගේ නම, ඊට පස්සේ අණුවංකය මේ පැත්තේ මම හදාගෙන තියෙනවා නම. ඊට පස්සේ මේ සබ්ජෙක්ට් ටිකක් මම හදාගෙන තියෙනවා. ඉතින් ඔබේ පාසලේ සබ්ජෙක්ට් තව ගොඩක් ඇති. ඉතින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට මේ පැත්තට මේ විදිහට හදාගන්න. ඉතින් මම මුළු ලකුණුයි සාමාන්‍ය ස්ථාන සහ එක් පරාසයන් තමයි අද ඔබට හදලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට පුළුවන්
මේ වීඩියෝ එක බලලා මේ විදිහට ඔබත් හදාගත්තොත් අපිට හැමදාටම මේ ඉස්කෝලේ පවත්වාගෙන යන තාක්කල් මේ ලකුණු විශේෂණ අලුත් දේවල් එකතු කර හදාගන්න පුළුවන්. හරිම ලේසි. අපිට තියෙන්නේ ලකුණ එන්ටර් කරන්න විතරයි සබ්ජෙක්ට් එකට. ඊටු හැම එකක්ම ඔටෝමැටිකලි හැදෙනවා. ඒක තමයි මේ Excel sheet එකේ තියෙන විශේෂත්වය. ඉස්ලාම් මම කියලා දෙන්නම් ඔබට. අපිට අවශ්‍යයි දැන් මෙතන තාම ලකුණු ඇතුළත් කරලා නැහැ. ඉතින් අපිට පුළුවන් ලකුණු ඇතුළත් කරලා මේ දේ හදන්නත් පුළුවන්. නැත්නම් මේ ඔටෝමැටිකලි වැටෙන්න ඕනි ඒවා හදලා පස්සේ ලකුණු ඇතුළත් කරන්නත් පුළුවන්. ඉතින් ඒක ලේසි අපිට මේ ෆෝමැට් එක. මම මෙතන අපි මුළු ලකුණු සාමාන්‍යයෙන් ගන්න පාවිච්චි කරනවා පොඩි ෆෝමියුලා එකක් sum කියලා. ඉතින් අපි මේ කරන්නේ මෙහෙම. ඔබ සමාන ලකුණ ගහන්න අනිවාර්යයෙන්ම මේ එන්න ඕනි තැනට. මෙතෙන්ටනේ අපි ගන්නෙ. ඉතින් මෙන්න මෙතන ඉඳලා මේ E කියන ළමයා අරන් තියෙන මේ ලකුණු ටිකේ එකතුව මෙතෙන්ට ගන්න ඕනේ. ඉතින් ඔබ මුලින්ම ආරම්භ කරන්න ඕන අනිවාර්යයෙන්ම සමාන ලකුණක් ගහලා. සමාන ලකුණක් ඇතුළත් කරලා ඔබ sum කියලා ඇතුළත් කරලා වරහණක් ඕපන් කරන්න. ඊට පස්සේ අපි දෙන්න ඕනි මෙන්න මේ සෙල් රේන්ජ් එක, සෙල් පරාසය. ඒ කියන්නේ කොතන ඉඳලා කොතනටද කියන දේ අපි දෙන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා මේ සෙල් එක කියලා කියන්නේ C3 කියන මේ සෙල් එක. එතකොට මේ C3 ඉඳලා අපි දෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට එනකම්. O3 කියන ස්ථානෙ. ඉතින් මේක හරි ලේසි. මෙහෙම සිලෙක්ට් කරගෙන යන්න. මේ බලන්න මෙතන ඉඳලා ක්ලික් කරලා මෙහෙම ඇදගෙන යන්න. මේ ටිකේ තමයි ලකුණු තියෙන්නේ ළමයාගේ. මෙතෙන්ට එනකම්. ඇතුළත් කරලා පස්සේ මෙතන සෙල් රේන්ජ් එක වැටෙනවා අපට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන සෙල් රේන්ජ් එක දීලා වරහන වහන්න. බලන්න වරහන වැහුවට පස්සේ අපි සිලෙක්ට් කරපු කොටස හරියට මෙතනට වැටිලා තියෙන. ඉතින් මේක තමයි අපි කරන්නේ. ඉතින් ඔබට පුළුවන් මෙන්න මේ අපි මෙතන ඇතුළත් කරන මේ සමීකරණය මෙන්න මෙතන ඔබට පෙන්නනවා. මෙතන ඉඳලා අපිට මේ වැඩේ කරන්නත් පුළුවන්. මෙතන ඉඳලා අපිට හදන්න පුළුවන්. මෙතන සමහරට මේ සෙල් එකේ ලෙන්ත් එක මෙතන අඩු වැඩි වෙනකොට සමහරට මේක පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන සමීකරණේ පෙන්නනවා. මෙන්න මෙතන ඉඳලා ඔබට මේදී කරන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කරලා ඔබට හරි ලේසි. මේක එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. මෙතන කර්සර් එක තියලා හරි මෙතන තියලා හරි කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී එක ප්‍රෙස් කරාට පස්සේ මෙතන උත්තරේ වැටෙනවා. දැන් මෙතන බිඳුව වැටිලා තියෙන්නේ මේ වගේ ලකුණු එකක්වත් එන්ටර් වෙලා නැති නිසා. මම මෙතනින් නිකම්ම මෙතන දාන්නම් සබ්ජෙක්ට් කීපයක ලකුණු කීපයක් මේ විදිහට මේ බලන්න. එතකොට මොනවද වෙන්නේ? මේ ඔටෝමැටිකලි මෙතන එකතුව වැටෙනවා. බලන්න හරි ලේසි එතකොට අපිට. දැන් ඔබට මේ හැම එකකටම නැවත වතාවක් මේ සමීකරණي දෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබට තියෙන්නේ මෙන්න මෙතන මේ උත්තරයේ උඩ ක්ලික් කරලා මෙන්න මෙතන දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා මෙන්න මේ සිම්බල් එක මතක තියාගන්න. මෙන්න මේ ධන ලකුණ වාගේ ආවම මවුස් පොයින්ටර් එක ප්‍රෙස් කරගෙන පල්ලෙහාට මෙහෙම ඩ්‍රැග් කරගෙන යන්න. මෙහෙම ඇදින්න පල්ලෙහාට. එතකොට ඔටෝමැටිකලි මේ සමීකරණය අපි ඇතුළත් කරපුවා මෙතනට වැටෙනවා. දැන් ඔබට මේ ඇතුළත් කරන ඕනෑම තැනක ලකුණු මොකද්ද වෙන්නේ? එකතු වෙලා මෙතනට වැටෙනවා. ඒ අදාළ ළමයා කෙලින් මේ විදිහට එකතු වෙලා වැටෙනවා. බලන්න හරි ලේසි. අපිට ලකුණ එන්ටර් කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඔබට පැහැදිලි ඇති. ඊට පස්සේ අපි බලනවා මේ විදිහටම තමයි අපි සාමාන්‍ය අගයත් මෙතන අපි දීලා තියන්න පුළුවන්. සාමාන්‍ය අගය ඉතින් මේ සම් කියන සූත්‍රයෙන් තමයි අපි මේ ටික එකතුව එන්න හදාගත්තේ අපි. එකතු වෙන්න අපි හදාගත්ත සම් කියන සූත්‍රයෙන් මේ විදිහට. ඉතින් ඒ වගේම තමයි අපි සාමාන්‍ය අගය හොයන්නේ ඒ විදිහටම තමයි. ඉතින් මෙතෙන්ට ඔබ ඇතුළත් කරන්න ඕනේ සමීකරණය. ඔබ මේකේ ක්‍රම දෙකකට ඔබට පුළුවන් හොයන්න. නමුත් මම කියලා දෙන්නම් ක්‍රම දෙකම. සමාන ලකුණ දාලා අපි ඇවරේජ් කියලා මෙතන ටයිප් කරන්න ඕනේ. සමාන ලකුණ අර කලින් වගේ නෙමෙයි. දැන් ඇවරේජ් කියලා තමයි අපි ටයිප් කරන්නේ. මෙතනම තියෙනවා ඇවරේජ් කියලා. ඔබට බලන්න පුළුවන්. සමාන ලකුණ දැම්මා ඇවරේජ් කියලා ටයිප් කරා. අර කලින් වගේම වරහණක් ඕපන් කරා. අර කලින් වගේම තමයි අපි මේ සෙල් රේන්ජ් එක දෙනවා. මේ ටික සිලෙක්ට් කරලා මේ විදිහට දෙනවා. මේ අපි මෙතෙන්ට එනකන් ගන්නවා. ඒ ටික දුන්නා. වරහණ වැහුවා අපි. ඊට පස්සේ එන්ටර් කරා. මේ බලන්න මෙතනට වැටිලා තියෙනවා. ඉතින් මේකත් අර වගේම තමයි පල්ලෙහාට මෙහෙම ඩ්‍රැග් කරන්න. එතකොට ඔටෝමැටිකලි මේවට එනවා. ඉතින් මේ වගේ මේ වැටලා තියෙන තාම ඇතුළත් වෙලා නැති නිසා මේවටත් අපි කොතනට හරි එකක් ඇතුළත් කරොත් එහෙම මේ විදිහට මෙතනට අගයක් වැටේ. මේ මේ බලන්න මේ හැම එකකටම අපි අගයක් දුන්නොත් වැටෙනවා.
හරි ලේසි. එකතුව සහ ඇවරේජ් එක අපි දැන් ගත්තා. හරිම ලේසි බලන්න. මේවට අපිට ලකුණු එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. මෙතන හැම එකක්ම හැදිලා එනවා. හරි ලේසි. අපිට ප්‍රගති වාර්තාව හදනකොට උනත් මේක print එකක් අරගෙන ප්‍රගති වාර්තාවක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ළමයාට. හරිම ලේසි. ඊට පස්සේ අපි රෑන්ක් එක ගමු ස්ථානය. අපි මේ මුළු ලකුණෙන්නේ අපි හදන්නේ රෑන්ක් එක හදන්නේ. ඒකට මෙතනින් අපිට ගන්න බෑ. අපි මේක පල්ලෙහාටයි සිලෙක්ට් කරන්න ඕනේ. මම ඒක නැවත ඔබට නිවැරදි කරන්නම් ඉන්න. මේ විදිහට අපි මෙන්න මේ මුළු ලකුණින්නේ අපි රෑන්ක් එක ගන්න. ඒ නිසා අපි මේ ටිකයි සිලෙක්ට් කරන්න ඕනේ. මට පොඩි වැරදීමක් සමා වෙන්න. රයිට් මෙතනට අපි ගිහින් අපව අපි ටයිප් කරමු. සමාන ලකුණු ටයිප් කරනවා රෑන්ක් ටයිප් කරා. ඊට පස්සේ වරහණක් ඕපන් කරා. අපි මෙන්න මේ ටික තමයි සිලෙක්ට් කරලා දෙන්නේ. අපි මුළු ලකුණු වලින් තමයි රෑන්ක් එක බලන්නේ. රයිට් මේ විදිහට සිලෙක්ට් කරා. ඊට පස්සේ කමාවක් දැම්මා. මේ විදිහට. ඊට පස්සේ නැවත වතාවක් සිලෙක්ට් කරනවා මේ ටික. නැවත වතාවක් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ අකුරයි ඉලක්කමයි අතරට තමයි අපි දාන්නේ. මේ පස්සේ අපි සිලෙක්ට් කරපු කොටස මේ පළවෙනියට ගත්ත ටික කොටසේ නෙමෙයි මේ දෙවෙනියට ගත්ත මෙන්න මේ කොටසේ අකුරයි ඉලක්කමයි අතරට ඩොලර් මාක් එක අපි ඇතුළත් කරනවා. දෙවෙනි එකෙත් මේ විදිහට ඇතුළත් කරනවා ඩොලර් මාක් එක මෙතනට. දැන් වරහන අපි වහනවා. වරහන වහලා දැන් එන්ටර් කී එක ප්‍රෙස් කරනවා කීබෝඩ් එකේ තියෙන. ඔව් මෙතන දැන් රෑන්ක් එක 1 කියලා වැටිලා තියෙනවා මේ බලන්න. මේ තමයි 1246 හරිනේ. දැන් අපිට මෙන්න මේක පල්ලෙහාට අර කලින් වගේ ඩ්‍රැග් කරගෙන යනවා. දැන් පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන ගියාම මෙතන රෑන්ක් එක වැටෙනවා. ඉතින් දැනට මේ තියෙන එන්ටර් කරලා තියෙන ලකුණු අනුව තමයි මේ වැටෙන්නේ. ඉතින් අපි මේවට එන්ටර් කරාට පස්සේ මොනවද වෙන්නේ? මේ රෑන්ක් එක වෙනස් වෙනවා, ඇවරේජ් එක වෙනස් වෙනවා, ඊට පස්සේ ටෝටල් එක වෙනස් වෙනවා. මේ ඔක්කොම අපිට දකින්න පුළුවන්. මේ ෆෝමැට් එක හදාගත්තම ඉතින් අපිට තියෙන්නේ අදාළ ලකුණු ඒ විෂය භාර ගුරුවරු දුන්නට පස්සේ මේ අදාළ ළමයින්ගේ නමට ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. එච්චරයි. හරි. එතකොට ඔබට පැහැදිලි ඇති මං හිතන්නේ මේ මුළු ලකුණු සාමාන්‍ය ස්ථානේ ලබා ගන්න ආකාරය. ඉතින් මේක අපිට හදාන හැම පන්තියකටම මේක යූස් කරන්න පුළුවන් ඊට පස්සේ. ඊට පස්සේ මම මෙතනින් ඔබට කියලා දෙන්නම් කොහොමද මේ ලකුණු පරාසය අපි මෙතනට ගන්න කියලා. මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන් අපිට. පොඩ්ඩක් මේ පේන විදිහට හදා ගන්නම්. හරි මෙන්න මෙතනට අපි ඇතුළත් කරනවා සූත්‍රයක්. අපට ඕනේ මෙන්න මේ සිංහලවල මෙන්න මෙතන ඉඳලා මෙතනට මේ ගත්ත ළමයින්ගෙන් 34ට අඩු ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා මෙතනට ගන්න තමයි අපට අවශ්‍ය කරන්නේ. මම මෙතනට ගන්නවා අලුත් සමීකරණයක් සමාන කියලා දාලා count if කියලා අපි ඔප්ෂන් එකක් ගන්නවා. count if. දැන් වරහණක් අපි ඕපන් කරනවා. වරහණක් ඕපන් කරලා අපි මේ සෙල් පරාසය සිලෙක්ට් කරලා දෙනවා. අර කලින් වගේම සිංහල වලට තමයි අපි මේ ඉස්සෙල්ලාම හදන්නේ. මෙන්න මෙතනට. ඊට පස්සේ මෙතන කමාවක් දානවා. count if කියලා දැම්මා. අපි සෙල් පරාසය සිලෙක්ට් කරා. ඊට පස්සේ කමාවක් දාලා අපිට දැන් ඕනේ 34ට අඩු කට්ටිය. 34ට අඩු කට්ටිය. මෙන්න මේක අපි ඊට පස්සේ උඩු කමාවක් මෙතනින් ඕපන් කරලා 34ට අඩු. ඔබ දන්නවා මෙන්න මේ සලකුණ ඔබ දන්නවා. මේ අඩු කියන එක තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ 34. මේකෙන් අදහස් කරන්නේ 34ට අඩු කියන එක. 34ට අඩු කියන එක තමයි මේකෙන් මේ අදහස් කරන්නේ. ඊට පස්සේ මේ කමාව අපි වහනවා. කමාව උඩු කමා දෙක වහනවා. මේවා තමයි ඔබට මේ එක කමාවක් හරි ඊට පස්සේ වරහණත් අපි වහනවා. මේ එක තැනක් හරි වැරදුනොත් මේ උත්තරේ එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ සෙල් පරාසය සිලෙක්ට් කරා කමාවක් දැම්මා. ඊට පස්සේ මේ 34ට අඩු කියන එක අපි මෙන්න මේ විදිහට සලකුණෙන් ලියනවා. ඊට පස්සේ ඒක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම උඩු කමා ඇතුලේ. ඊට පස්සේ වරහණ වහලා අපි මේක එන්ටර් කරනවා. එන්ටර් කරාම ඔබට දැන් මෙතන පෙන්වනවා ඇති බිඳුවයි. මේකට හේතුව තමයි මෙතන තාම එකක්වත් ඇතුළත් වෙලා නැහැනේ. 34ට අඩු නම් විතරයි මෙතනට කවුන්ට් වෙන්නේ. මේ බලන්න මම මෙතන ඇතුළත් කරලා පෙන්නන්නම්. 34ට අඩු නම් විතරක් කවුන්ට් වෙනවා. මම මෙතන දාන්නම්කෝ දැන් 35 කියලා. 35 දැම්මොත් මෙතන කවුන්ට් එකක් එන්නේ නැහැ මේ බලන්න. හැබැයි මම 34ට අඩු ගාණක් දැම්මොත් එහෙම 32 කියලා දැම්මොත් ඔන්න මෙතන කවුන්ට් වෙනවා එකක් කියලා. ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ විදිහට කවුන්ට් වෙනවා.
දැන් අපිට පුළුවන් මේක මෙහෙම දිගටම මෙහෙම ඩ්‍රැග් කරගෙන යන්න මේ බලන්න. මෙතනට එනකන් අපි ගන්නවා. ඔව් එකක්වත් නැහැ 35ට අඩු මේ කියන්නේ. මෙතනට මේ දෙකට හරි වැටුනොත් අනිවාර්යයෙන්ම මෙතන කවුන්ට් වෙනවා. රයිට්. මේ බලන්න. හරිම ලේසි. අපිට තියෙන්නේ මේ ලකුණ ඇතුළත් කරන්න විතරයි. ලකුණ ඇතුළත් කරනකොට මේවත් කවුන්ට් වෙලා ඔටෝමැටිකලි එනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන පරාසය අපි හොයන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන පොඩි වෙනසක් කරන්න ඕනේ අපිට. අර වගේම අපි එන්ටර් කරමු සමානයි count ifs කියලා මෙතන ඇතුළත් කරන්න ඕනේ. කියන්නේ s එකක් අපි මෙතන දානවා. අපි කලින් එකට දැම්මේ if කියලා විතරයි. දැන් අපි ifs කියලා s එකකුත් මෙතනට දාන්න ඕනේ. එකක් දාලා මෙන්න මේ පරාසය අපි සිලෙක්ට් කරලා දෙමු මෙතනට මේ විදිහට. ඊට පස්සේ කමාවක් දාලා අර කලින් වගේම උඩු කමා දෙකක් ඇතුලේ අපි දෙමු පරාසය. අපි මෙතන දෙන්න ඕනේ 35ට වැඩි වෙන්න ඕනේ 54ට අඩු වෙන්න ඕනේ. 35ට වැඩි. 35ට වැඩි. අපි මෙහෙම තමයි දෙන්නේ 35ට වැඩි. ඊට පස්සේ අපි මේක උඩු කමා වලින් වැහුවා. 35ට වැඩි අපි මේ විදිහට දෙන්නේ. ඊට පස්සේ අපි නැවත කමාවක් දාලා මේ විදිහට කමාවක් දාලා මේක නැවත වතාවක් සිලෙක්ට් කරන්න ඕනේ. මේ ටික නැවත වතාවක් සිලෙක්ට් කරන්න ඕනේ. දැන් මෙතන ඔබට පේන්නේ නැතුව ඇති. ඒ නිසා මම මෙන්න මෙතනට දානවා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ 54ට අඩු කියන එක. ඊට පස්සේ අපි දෙන්න ඕනේ 54ට අඩු. අපි මේ විදිහට තමයි උඩුකම ඇතුලේ තමයි ඒකත් අපි දෙන්න ඕනේ. අඩු 54ට අඩු කියලා දෙන්නේ අපි මේ විදිහට. 54ට අඩු. ඊට පස්සේ අපි වරහන් වහන්න ඕනේ. මේ උඩුකම වහලා වරහන වහන්න ඕනේ. අපිට තව දෙයක් කියන්න ඕනේ. අපි දැන් 54ට අඩු කිව්වට පස්සේ මෙයා අපි කවුන්ට් කරගන්නේ 53 විතරයි. අපිට ඕනේ නම් 54 සමගම ඇතුළත් වෙන්න ඕන නම් මෙතෙන්ට අපි සමාන ලකුණක් දාන්න ඕනේ. මෙන්න මේ 54ට ඉස්සරහින්. මෙන්න මෙතන සමාන ලකුණක් දාන්න ඕනේ. මෙතනත් එහෙමයි. 35ට වැඩි කිව්වම මෙයා කවුන්ට් කරගන්නේ 36 ඉඳලා. ඒතකොට 35 අයිති වෙන්නේ නැහැ. අපි 35 සමගම කියලා දානවා නම් අපි මෙතනටත් සමාන ලකුණක් අපි දාන්න අවශ්‍ය කරනවා. හරි. අපිට දැන් පැහැදිලිද මම ආයෙසරයක් පෙන්නන්නම්. මෙතන count ifs කියලා අපි දැම්ම s අකුරකුත් දැම්ම අවසානට. ඊට පස්සේ වරහණක් ඕපන් කරලා cell range එක මේ විදිහට තෝරලා දුන්නා. C3 ඉඳලා C12 දක්වා කියලා. මෙතන මේක C3 මේක C12. මෙතන select කරලා දුන්නා. ඊට පස්සේ කමාවක් දාලා උඩුකම ඇතුලේ අපි 35ට වැඩි කියන එක මේ 35ට වැඩි කියන එක මේ විදිහට තමයි දුන්නේ. ඒ දුන්නෙත් අපි මේ උඩුකමා දෙකක් ඇතුලේ. ඊට පස්සේ උඩුකමාව වැහුවා. එතකොට මේ ඔප්ෂන් එක අපි සම්පූර්ණ කරලා ඉවරයි. දැන් ඊළඟට අපි දෙන්න ඕනේ 54ට අඩුයි කියන එක. ඉතින් ඒකට මම නැවත වතාවක් මෙතන මේ සෙල් රේන්ජ් එක මේක සිලෙක්ට් කරලා තියෙනවා. ඒක තමයි මෙතනින් ඔබට පෙන්වන්නේ. ඊට පස්සේ නැවත අපි මේ ඔප්ෂන් එක දෙනවා 54ට අඩු කියන එක මෙන්න මේ ආකාරයට. දැන් මෙහෙම දීලා අපි මෙතන එන්ටර් කරනවා. මෙතනට කමාවක් එන්න ඕනේ. ඒ නිසා තමයි මේ උත්තරය ආවේ නැත්තේ. අපි මෙතනට කමාවක් දාමු. අඩුවක් තියෙනවා මෙතන. මේ සෙල් පරාසයෙන් පස්සේ මෙන්න මෙතනට කමාවක් එන්න ඕනේ. දැන් එන්ටර් කරාම උත්තරය එනවා. අපිට පැහැදිලි ඇති වෙන්නේ මෙතනට උත්තරය ආවා. අපිට මේකත් පුළුවන් මේ විදිහටම මෙහෙම ඩ්‍රැග් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට අනිත් ටික කරගන්න පුළුවන් වෙයි කියලා. මේ දෙවෙනි එක මම කියලා දීපු ආකාරයට මේ පරාසය විතරයි ඔබ දෙන්න ඕනේ. එම දීලා ඔබට පුළුවන් අනිත් ටිකත් මේ විදිහට හදාගන්න. එහෙම ගැටලුවක් ආවොත් ඔබ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මම ඔබට කියලා දෙනවා. ඉතින් මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අපිට පුළුවන් මේක තවත් මේ විදිහට අපි ලකුණු එන්ටර් කරාගෙන පස්සේ මේක සම්පූර්ණ වෙනවා. ඉතින් ඔබ එන්ටර් කරලා බලන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේක ඔබට පුළුවන් කලර් කරගන්න එක එක සබ්ජෙක්ට් ඕන නම් මේ විදිහට ඉතින් කලර් කරගන්න පුළුවන් මෙහෙමනේ. ඒකත් මම කියලා දෙන්න. ඉතින් ඔබට කැමති විදිහට මෙතන තියෙනවා කලර් බකට් එකක්. මේකෙන් ඔබට කැමති ආකාරයකට කලර් එකක් මේ විදිහට ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තත් එහෙම ඔබට සිලෙක්ට් කරලා මේක අවශ්‍ය නම් මේ විදිහට මේ 34ට අඩු කට්ටිය ඕනනම් මේ විදිහට කලර් එකකින් ෆොන්ට් කලර් එක මෙතනින් දාන්න පුළුවන්. අපිට ෆොන්ට් කලර් එක මෙහෙම මේ ෂෙල් එකම කලර් කරන්න ඕන නම් අපිට මෙතනින් මේ විදිහට දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔබට ඒක ලයින් එකෙන් ලයින් එකට ලස්සනට මෙහෙම හදාගෙන තියාගත්තම ඉතින්
හැමදාටම ඔබට මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන්. මේ විදිහට ඔබ තියාගන්න. ඉතින් මම මේ මග පෙන්වීමක් විතරයි කරන්නේ, වැඩි කරන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. ඉතින් මේ විදිහට කලර් කරලා ඔබට පුළුවන් මේ ලකුණු විශ්ලේෂණ හදාගන්න. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. ඔබේ අවශ්‍යතාවය අනුව ඉදිරියේදී තවත් මේ වගේ වීඩියෝ ඔබට අරන් එනවා. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.